समन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमोक्खदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස පතිරූපදේශ වාසෝච පුබ්බේච කත පුඤ්ඤතා අත්ත සම්මා පනිදිච ඒතං මංගල මුත්තමං තී. සදේවතුනි, අද අපට નિયમિત ධර්ම දේශනාව හැටියට දක්වලා තිබෙන්නේ පරිසරය හා චාම්බව. මේක තමයි මාතෘකාව. ඒ මාතෘකාව ඔස්සේ ධර්ම දේශනාව පැවැත්වීමට බලාපොරොත්තු වන්නේ. අවසානයේදී මේ පුණ්‍ය ආනුමෝදනාව සිද්ධ කරන්න බලාපොරොත්තු වෙනවා. පරිසරය කියලා කියන්නේ මොකද්ද? පරිසරය කියලා කියන්නේ මොකද්ද? මාත් එක්ක ටිකක් කතා කරලා කමක් නැහැ. පරිසරය කියලා කියන්නේ මේ අප අවට තියෙන ජීව අජීව පරිසරය. මේ අප අවට තියෙන ජීව අජීව පරිසරය. ජීවයේ තියෙන ඒවා තියෙනවා අජීව. එතකොට පුජ්‍යලයාගේ ජීවිතය සම්බන්ධ කරගත්තොත් එහෙම අපට වාසස්ථානයේ සඳහා පරිසරයක් අවශ්‍ය වෙනවා. අපට පරිසරයක් අවශ්‍ය වෙනවා. පරිසරයක් නැතුව අපට ජීවත් වෙන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා අපේ ජීවිතයයි පරිසරයයි කියලා කියන දෙකක් නෙවෙයි එකක්. පරිසරයෙන් තොර මිනිසෙක් ගැනවත් මිනිසෙකුන් තොර පරිසරයක් ගැනවත් කතා කරන්න පුළුවන් කමක් නැහැ. මිනිසා හැදෙන්න හරි නැහැදෙන්න හරි මිනිසාගේ ආධ්‍යාත්මික ගුණවගාව ඇති කරගන්න හෝ නැති කරගන්නට මූලික වශයෙන් බලපාන්නේ පරිසරය. මේ පරිසරය ගැන කතා කරනකොට අපි හිතනවා හුඟක් වෙලාවට මේ කැලේ විතරක් කියලා. කැලේ විතරක් නෙවෙයි. මේ අප අවට කියලා කියනකොට මතක් තියාගන්න තමන්ගේ ගෙදරත් පරිසරයක්. තමන්ගේ ගෙදරත් පරිසරයක්. ඒ නිසා මේ පරිසරය පිළිබඳව මනවින් අවබෝධයක් තියෙන්න ඕන. අපි දන්නවා බෝධිසත්වයන් වහන්සේ මේ මනුලෝකේ ඉපදීමට පෙර ආතුව පංච මහා විලෝකණය පස් මහා බැලුම් කාලය, දේශය, දීපය, කුලය, මව. මොකද්ද මේ බැලුවේ? මේක තමයි පරිසරය කියලා කියන්නේ. කාලය කියලා කියන්නේ මොකද්ද? දැන් බුදු කෙනෙකුගේ අවශ්‍ය කාලයක් තියෙනවා. බුදුවරයෙකුගේ අවශ්‍ය වෙන කාලයක් තියෙනවා. බුදුවරයෙකුගේ අවශ්‍ය වෙන කාලය මොකද්ද? බුදු කෙනෙකුගේ අවශ්‍ය වෙන කාලය මොකද්ද? බුද්ධෝත්පාදය තමයි. මොකටද බුදුවරු අවශ්‍ය වෙන්නේ? ඒක මතක් තියාගන්න. දැන් ලෝකේ ඉපදිච්ච මිනිස්සු අපි කියනවා ಜಾති කියලා කියනවානේ. ඉපදිච්ච මිනිස්සු කවදාකවත් ජරාවටපත් වෙන්නේ නැහැ.
ඉපදිච්ච මිනිසු කවදාකවත් මරණයට පත්වන්නේ නැහැ. ඒ ඉපදුණු මිනිසුන්ට කවදාකවත් ශෝක පරිදේව දුක්ඛ දෝමනස්යන් කවදාකවත් ඇතිවන්නේ නැහැ. බුදුවරු අවශ්‍යද? බුදුවරු අවශ්‍යද? කතා කරන්න ඕන මාත් එක්ක. බුදුවරු අවශ්‍යද? ඉපදිච්ච මිනිසයා කවදාකවත් වයසට යන්නේ කවදාකවත් මැරෙන්නේ නැහැ. එයාට දුක් වේදනාවන් කවදාකවත් ඇති වෙන්නේ නැහැ. එවන බුදුවරු අවශ්‍යද? එහෙනම් බුදුවරු පහළ වෙලා මොකද්ද කරන්නේ? බුදුවරු ලෝකේ පහළ වෙලා කරන්නේ මොකද්ද? මේ ඉපදීම නැති කරන්න නෙමෙයි බුදුවරු පහළවන්නේ. ඉපදීම නැති කරන්න. ඉපදිච්ච නිසා නේද අපට මොකද වෙලා තියෙන්නේ? ජරාවටපත් වෙනවා, ලෙඩ වෙනවා, මරණයටපත් වෙනවා. මේ සියල්ල ඇතිවන්නේ මොනව නිසාද? බුදුවරු අපට කියලා දෙන්නේ මොකද්ද? මේ දේශනා කරන්නේ මොකද්ද? ඉපදීම නැති කරන්න. ඒ නිසා දැන් කාලේ හොඳයි. ඇයි ඒ? කාලේ හොඳයි කියලා කියන්නේ මොකටද? දැන් මේ කාලේ හොඳයි කියලා කියන්නේ කාලේ දිහා බලන්නේ ඇයි? දැන් ධර්මයේ අවශ්‍ය වෙන කාලයක් තියෙනවා, ධර්මයේ අනවශ්‍ය වෙන කාලයක් තියෙනවා. මිනිසු ධර්මානුකූලව ජීවිතය ගත කරනවා. දැහැමින් තමගේ ජීවිතය ගත කරන කාලයක්. දැන් ඒ කාලෙට බුදුවරු ඕනද? ධර්මයේ පරිහානියටපත් වෙනකොට තමයි මිනිස් හදවත් වලින් ධර්මයේ ගිලිහිලා යනකොට තමයි බුදුවරු අවශ්‍ය වන්නේ. දැන් බුදුවරු අවශ්‍යයි. ඒ නිසා මොකද කරන්න යන කාලය. දැන් මේ નિયમિત කාලය හොඳයි. ඊළඟේ කාලයේ දේශය නේද? කාලය දේශය. ඊළඟට දීපය. බුදුවරු හැමතැනකම පහළ වෙන්න බෑ. ඒක තෝරා ගන්න මොකද? ජම්බු දීපේ. නේද? ඊළඟට උසස් කුලයක් වෙන්න ඕනේ ඒ කාලේ. මොකද ඒ කාලේ කුලවාදය කියලා කියන්නේ බමුණෝනේ ඉහළ තත්ත්වෙට හිටියේ. තව හිටියා සමාජයේ පහත් තත්ත්වයක පිටසක් හිටියේ සුද්‍ර කියලා. එතකොට අඩු ගානේ කුලයෙන් ඉහළ කෙනෙක් වෙන්න ඕනේ. එතකොට තමයි මිනිස්සු පිළිගන්නේ. කුලයේ බලනවා. මව පැත්ත ගන්නවා. පාරිශුද්ධත්වයටපත් වෙච්ච මව පාර්ශ්වය ගන්නවා. මෙන්න මේ පස්මහා බැලුම් බලලා තමයි ලෝකේ උපතක් නැත්තම් බුදු උපතක් සිදුවන්නේ. මේ පරිසරය. මේ පරිසරය ගැන මේ කතා කරලා මම මේ පැහැදිලි කරන්නේ. දැන් එතකොට බුදුහාමුදුරුවෝ හැම වෙලාවෙදීම අගය කරේ මොකද්ද? මොකද්ද අගය කරේ? දැන් පරිසරයත් එක්ක බුදුහාමුදුරුවෝ බොහොම සමීපයි. පරිසරයත් එක්ක බොහොම සමීපයි. ස්වභාව ධර්මයත් එක්ක බුදුහාමුදුරුවෝ හරි සමීපයි. තේරෙනවද ඒ කියන එක? දැන් අපි පරිසරයත් එක්කද ඉන්නේ? ඒක මම පස්සේ කියලා දෙන්නම්. දැන් බුදුහාමුදුරුවෝ පරිසරයත් එක්ක හිටපු හැටි. දැන් මම ඉස්සෙල්ලා සඳහන් කරා පරිසරයෙන් තොරව ජීවියක් නැහැ. පරිසරයෙන් තොර ජීවියක් පැවැත්මක් නැහැ. ඒ නිසා බුදුහාමුදුරුවෝ හැම වෙලාවෙදීම මේ පරිසරයත් එක්ක ජීවත් වුණා. පරිසරයත් එක්ක ජීවත් වුණා. වඩාම හොඳ පරිසරය මොකද්ද? වඩාම හොඳ පරිසරය මොකද්ද? රමණීයානි අරඤ්ඤානි. බුදුහාමුදුරුවෝ නිරන්තරයෙන්ම අගය කළා කැමැත්ත පළ කරා කොහටද? මිනිස් වාසයට වඩා හොඳයි. මිනිස් වාසයට වඩා හොඳයි කොහෙද? අරණ්‍ය. ඇයි මේ මිනිස් වාසයට වඩා හොඳයි කිව්වේ? මිනිස් වාසයට වඩා හොඳයි කිව්වා වනාන්තරය. ගහකුල සතා සීපාව හොඳයි කියලා කිව්වා. ඇයි ඒ? නිකන් හිතලා කියන්නකෝ. දැන් කැලේ ගහකොළ ගත්තොත් එහෙම සතා සීපාව ගත්තොත් එහෙම මිනිසුන්ට වඩා හොඳ මොකද්ද? කැලේ දරුණුද මිනිසු දරුණුද? මොකද කියෙන්නේ? රාග, ද්වේෂ, මෝහ, මදමාන මේ සියල්ලෙන්ම
ගැවසීගෙන ඉන්නේ කවුද? එතකොට අපි කැලේ කිව්වෙන් පස්සේ ගහ තියනවද රාගයෙන්, ద్వේෂයෙන්, මෝහයෙන් තියනවද? නෑ නේද එහෙම දෙයක්. ඒ නිසා වනාන්තරය කියන එක රහතන් වහන්සේලාගේ සිත් ගත්ත තැනක්. අපට වනාන්තරේ බයයි. කැලේට බය නැද්ද අපි? කැලේට බය නැද්ද අපි? හැබැයි රහතන් වහන්සේලාට කැලේ කියන එක වනයේ කියන එක නිරන්තරයෙන්ම සුවගෙන දෙන තැනක්. ගංගා ඇලදොල හැම වෙලාවෙදීම රහතුන් මොකද කරන්නේ? ප්‍රිය කරපු තැනක්. අපේ தත්ත්වය මොකද? අපේ தත්ත්වය මොකද? ඒවට බියයි. අනිත් පැත්තෙන් බැලුවන් පස්සේ වනාන්තර කියන එක රමණීයානි අරඤ්ඤානි කියන වචනේ පැහැදිලි කරනකොට කියනවා මොකද්ද? ඒවල ඇත්තටම මේ අපේ ගනුදෙනු නැහැ. ඒවල ගනුදෙනුවක් නැහැ. ඒ නිසා දැන් හොඳට මතක් තියාගන්න පරිසරයට කොච්චර ඇලීමක් තිබුණාද කියනවා නම් බුදු උනේ කොහෙද? ඉපදුනේ කොහෙද? ඉපදුනේ කොහෙද? ගහක් යට. ගහක් යට නේද? බුදු උනේ කොහෙද? ඒත් ගහක් යට. පිරුණුවම් පෑවේ කොහෙද? අපි වෙනසක් තියනවා නේද? අපි වෙනසක් තියනවා නේද? මේ වචනේ මම හුඟක් කලට අරගෙන ඊට පස්සේ මම පැහැදිලි කර දෙන්නම්කෝ කොච්චර දුරට අපි මේ පරිසරයයි කියන එකයි මේ අද දීපු මාතෘකාවට කොච්චර දුරට අපි ගැලපෙනවද කියන එක පැහැදිලි කර ගන්න ඕන. ඒ නිසා අපිට දැන් මතක් තියාගන්න දැන් අපි දරුවෙකුගේ පිළිසිඳ ගැනීමක් කියලා කිමුකෝ. දැන් පිළිසිඳගත්ත දරුවට මොකක්ද අවශ්‍ය වන්නේ? මොකක්ද අවශ්‍ය වන්නේ? පිළිසිඳගත්ත දරුවට අවශ්‍ය වෙන මොකක්ද? හොඳ පරිසරයක් අවශ්‍යයි. හොඳ පරිසරයක් අවශ්‍යයි. දැන් අපි එක පාඩම හිතමු පෝෂණය අවශ්‍යයි කියලා කිව්වා. මොනවද පෝෂණය? මොකද්ද දරුවට ඕනනේ පෝෂණය? අපි දෙන්නේ මොන පෝෂණයද? දැන් මව් කුසක දරුවේ පිළිසිඳ ගත්තන් පස්සේ කලලේ වර්ධනය වෙන්න මොකද කරන්නේ අපි? අම්මා පෝෂිදාය ආහාර ගන්නවා. නමුත් අපි අමතක කරපු දෙයක් තියෙනවනේ පරිසරයේ පැත්තෙන්. අපි අමතක කරපු පැත්තක් තියෙනවනේ. මොනවද? දැන් අපි බලන්නේ අපි හිතන්නේ දරුවගේ කායික පෝෂණය විතරයි. මානසික පෝෂණයත් අපි දෙනවද? අපි මානසික පෝෂණයක් දෙනවද? හොඳ දරුවෙකුගේ පරිසරයකට අපි ඉඩ තියලා තියෙනවද? මෙන්න මේ මාත්‍රෝ හතර සම්බන්ධ කරගන්න. හොඳ දරුවෙකුගේ පැවැත්මට අපි හොඳ පරිසරයක් හදලා දීලා තියෙනවද? මොකද කියන්නේ? දැන් අපි හිතනවා කායික පෝෂණය විතරක් දුන්නම ඇති කියලා. නමුත් මතක් තියාගන්න දරුවට අවශ්‍යයි කායික පෝෂණය වගේම මානසික පෝෂණයත් අවශ්‍ය වෙනවා. අන්න පරිසරයේ බලපාන ආකාරය. මව ගත කරන පරිසරයක් තියෙනවා. මව ගත කරන පරිසරයක් තියෙනවා. තියෙනවද නැද්ද? මවගේ සිතවිලි දරුවට සම්බන්ධ වෙනවද නැද්ද? කොතනින්දලද? දැන් දරුවා ඉගෙන ගන්න කොයි වෙලාවෙ ඉඳලාද? දරුවා ඉගෙන ගන්න දැන් අපි නම් හිතාගෙන ඉන්නේ මොකක්වත් නැහැ. අවුරුදු දෙකමාරින් පස්සේ මොන්ටිසෝරියකට දැම්ම පස්සේ තමයි දරුවා ඉගෙන ගන්නේ. හැබැයි මතක් තියාගන්න බෞද්ධ අධ්‍යාපනයේ සුවිශේෂී ලක්ෂණයක් තියෙනවා මොකද්ද? බිහිවෙන්න ඉස්සර වෙලා දරුවා ඉගෙන ගන්නවා. බිහිවෙන්න ඉස්සරලා මොකද කරන්නේ? දරුවා ඉගෙන ගන්නවා. කොහොමද?
දැන් මවගේ දැන් බලන්නකෝ එතන අපි ගමුකෝ ආගමික පරිසරය කියලා හිතමුකෝ. මේ කාල පරාසය තුල මව හැම වෙලාවෙදීම ආගමික පරිසරයක ඉන්නවා. ආගමික සිතවිලි ඇති කර ගන්නවා. බෝධි පූජා තියෙනවා, පිරිත් දේශනා ශ්‍රවණය කරනවා, ධර්ම දේශනා ශ්‍රවණය කරනවා, දන් දෙනවා. මේ වගේ දේවල් වෙනකොට මොකද වෙන්නේ? මේ වගේ දේවල් වෙනකොට මොකද වෙන්නේ? ඒවා දරුවට බලපානවද නැද්ද? දරුවට බලපානවද නැද්ද? දැන් ඊළඟට මතක් තියාගන්න gedara පරිසරය. මේ කුසේ ඉන්න දරුවට හොඳ පරිසරයක් දෙන්න ඕනේ මම මේ කියන්නේ. හැබැයි ඇතැම් වෙලාවට අපි මොකද කරන්නේ? gedara පරිසරය හොඳ නැහැ. gedara පරිසරය හොඳ නැහැ. පියාගේ පරිසරය හොඳ නැහැ. මවගේ පරිසරය හොඳ නැහැ. මොකද වෙන්නේ? ඒවා අනිවාර්යෙන් දරුවට බලපානවද නැද්ද? හරි. තව ටිකක් මෙහාට ගන්නකො. මේක ජීවිතයත් එක්ක සම්බන්ධ කරගන්න. අද අපි යම් මට්ටමකට මේ පරිසරයෙන් අපි ඈත් වෙච්ච එකේ විපාක. පරිසරයන් අනුගත නොවීමේ විපාක. පරිසරය අවබෝධ කර නොගැනීමේ විපාක. අපි අද විඳිනවා ඇත්තටම. දැන් ඔය දන්නවද අහලා තියෙනවද මේ කුසේ ඉන්න දරුවා මිහිරි ගායනාවක් කරනකොට දරුවා මොකද වෙන්නේ? ඒ පැත්තට හැරෙනවා. මේ කුසේ ඉන්න දරුවා ඒ පැත්තට හැරෙනවා. ඒක හොඳට අහගෙන ඉන්නවා. ගෝසාකාරී හඬක් ඇහෙනකොට මොකද වෙන්නේ? ගෝසාකාරී හඬක් ඇහෙනකොට මොකද වෙන්නේ? කියන්න නෑ. දැන් මම මේ කියනවා බලන්න ඇත්තද කියලා බලන්නකො. දැන් සාමාන්‍ය කල රූපයක් ගත්තොත් එහෙම මේ උළුව පේන හොඳට, කන හොඳට පේනවා. මේ දරුවගේ අත ගිහි වහ ගන්නවා කනේ. මේ වහ ගන්නවා මේක. මේ ගෝසාව. ගෝසාව නිසා මොකද කරන්නේ? දරුවාට ඒක විඳ ගන්න අමාරුයි. දැන් අපි ගෙවල් වල බැලුවොත් එහෙම මෙහෙම පරිසර තියෙනවද නැද්ද? නිතර සම්ඩු වෙන, නිතර කෑකෝ ගහන, වටා පිටා පරිසරයේ නිතරම ශබ්ද තියෙන පරිසරයක්. නම් මොකද වෙන්නේ? ශබ්ද තියෙන පරිසරයක් නම් මොකද වෙන්නේ? මේවා දරුවට බලපානව නැද්ද? බලපානව නේද? මේ බලන්නකො පොඩ gadu ගානේ මේ කොහොමද ඇවිදින් තියෙන්නේ කියලා බලන්න. මේව අපි හිතනවද කියලා බලන්නකො. හොඳයි. ඊළඟට බලන්න දැන් මම මේ සම්බන්ධතාවය පැහැදිලි. දැන් සාමාන්‍යයෙන් අපි කියන දොළ දුකක් කියන වචනේ කියනවා නේද? දොළ දුක කියන වචනේ කියනවාද මොකක්ද ඒකේ තේරුම? ඈ ඕ කීවට කවුරුවක් ඔය දොළ දුක කියා කියන එච්චරයි. ඔක හරියට විග්‍රහ කරන්න බෑ දන්නේ නැහනේ. දන්නවද? ආසාව කියලා කියනවා නැහැ. මේ බලන්න මේ වචන දෙක අරගන්නකො. දෝ කියලා කියන්නේ දෙක. ල කියලා කියන්නේ ලය. හදවත් දෙකක ඇති වෙන ආසාවට කියනවා මොකද්ද? දොළ දුක කියලා කියනවා. ඒතර කාගේ ආසාවද තියෙන්නේ? මවගේ ආසාවයි දරුවගේ ආසාව දෙකම එකහවර තමයි මේ දොළ දුකක් කියලා දෙන්නේ. මේ පරිසරයක් කියන හැටි බලන්න. මේකට පරිසරය සම්බන්ධ වෙන හැටි. දැන් එතකොට මතක් තියාගන්න මේ පරිසරයේ මේ කුසේ ඉන්න දරුවට බලපාන ආකාරය බලන්න. දැන් එතකොට දොළ දුක කියන එකේදී ඇති වෙනව මොකද්ද? කොහොමද? පංගුවක් අයට ආසාව ඇති වෙනවා ඇතැම් වෙලාවට බණ අහන්න, බණ කියවන්න, බෝධි පූජා පවත්වන්න. ඒ විතරක් නෙවෙයි පන්සලෙන් අඩු ගානේ දාන ටිකක් කන්න, ඉඳුල් කරපු ටිකක් කන්න. නැද්ද එහෙම දේවල් ඇවිල්ලා? තියෙනවද නැද්ද? දැන් එහෙම ඇති වෙන එක්කෙනාගේ දරුවෙකුට මොකද වෙන්නේ? එහෙම සිතවිලි ඇති වෙන එක්කෙනාට මවට ඇති වෙන සිතවිලි වලට අනුව බිහි වෙන දරුවා කවුද? බිහි වෙන දරුවා කවුද? යහපත් දරුවෙක්. අන හොඳ සිතවිලි. ඒ වගේම තමයි අනිත් පැත්තෙන් ගත්තොත් එහෙම මවට ඇතිවන්නේ ඊට වඩා භයානක ආසාවල්. උදාහරණයක් කියන්න.
අජාසත් මව් බිසවට ඇති වෙච්ච දොළ දුක මොකද්ද? මව් බිසවට ඇති වෙච්ච දොළ දුක මොකද්ද? රජ්ජුරුවන්ගේ මේ උරහිස කඩුවෙන් පළලා මොකද කරන්නේ? කඩුවේ තියෙන හොදලා ඊට පස්සේ ඒක බොන එක. මොන බලන්න පොඩ්ඩක් කල්පනා කරලා. මොකද උනේ? වැඩේ සිද්ධ වුණා. නමුත් ඉපදිනුච්ච එක කවුද? නූපන් සතුරෙක්. මේ පරිසරයේ සම්බන්ධ වෙන ආකාරය බලගන්න. ඊළඟට මතක් තියාගන්න මේ පරිසරයේ වචන ටික ගන්නකො. ඊළඟට ළමයා හැදෙන්නේ මොනවා නිසාද? කතා කරන්න ඉගෙන ගන්නේ මොනවා නිසාද? ළමයා අනුකරණය කරන්නේ මොනවද? කවුද? මේ පුංචි දරුවා ටික ක්‍රමක්‍රමයෙන් ඊට පස්සේ මොකද කරන්නේ? කතා කරන්න භාෂාව ඉගෙන ගන්නේ කොහෙන්ද? ගෙදර පරිසරයෙන් නෙවෙයිද? ගෙදර පරිසරයෙන් නෙවෙයිද? එතන ගෙදර මව්පියෝ හැම වෙලාවෙදීම යහපත් වචන කතා කරන්නේ. යහපත් වචන කතා කරන පවුලක දරුවෝ හැම වෙලාවෙදී මොකද වෙන්නේ? මොකද වෙන්නේ? ඒ පරිසරයට අනුගත වෙන්නේ නැද්ද? ගෙදර පරිසරය ගත්තොත් එහෙම දෙමව්පියෝ කතා කරන භාෂාව හොඳ නැහැ. දරුවා මොකද වෙන්නේ? දරුවා මොකද වෙන්නේ? ඒ භාෂාව කතා කරනවද නැද්ද? ඒ භාෂාව කතා කරනව නැද්ද? ඒ ගෙදර කතා කරන භාෂාව ගිහිල්ලා ඊට පස්සේ කියන්නේ කොහෙද? පාසලේ. ඒ කතාවම තමයි එහෙ කියන්නේ. එතකොට අපි හැම වෙලාවෙදී මතක් තියාගන්න පුජ්‍යල ජීවිතේට කොච්චර දුරට මේ පරිසරය බලපානවද? පුජ්‍යල ජීවිතේට කොච්චර දුරට පරිසරය බලපානවද? ඊළඟට බලන්න අඩු ගානේ අපි වාසනාවන්තයි. අපි වාසනාවන්තයි. මේ දහම තියෙන බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන ධර්ම ස්පර්ශය ලැබපු භූමියක් හැටියට මේ ලංකාව අපි පැහැදිලි කරලා දෙනවා. මේ ලංකාව ඉපදීමත් අපි අපේ වාසනාවක් හැටියට සලකන්නේ නැද්ද? අපි වාසනාවක් හැටියට සලකන්නේ නැද්ද? හොඳයි නිකන්වත් අපි මොකද කරන්නේ? දැන් අරාබි වගේ රටක මැද පිරිදක රටක අපි ඉපදුනොත් මොකද වෙන්නේ? මොකද හිතෙන්නේ? මොකද හිතෙන්නේ? මැද පිරිදකේ පා බටහිර ලෝකේ කොහේ හරි ඉපදුනා කියලා හිතන්නකෝ. ධර්මයේ මොකක්වත් නැහැ කියලා හිතන්නකෝ. පරිසරය හොඳද එතකොට? ඒ පරිසරය අපිට ලැබෙනකොට මොකද වෙන්නේ? ඒ නිසා මතක් තියාගන්න අපේ ජීවිතයේ හොඳ මේකක් තමයි කියලා කියන්නේ අපට පළවෙනි දේ ගයක් හදනකොට අපි මොකද්ද බලන්නේ? ඉඩමක් ගන්නකොට මොකද්ද බලන්නේ? සාමාන්‍ය අපේ සිරිත් විරිත් තියෙනවානේ මොකද කියන්නේ? කොහෙද පන්සලක් තියෙන්නේ කියලා බලනවා. කොහෙද පන්සලක් තියෙන්නේ කියලා බලනවා. ඇයි? ගෙදරක් තිබ්බට මදි අපට ආගමික ජීවිතයක් අපිට තියෙන්න ඕන. ඒ නිසා මොකද කරන්නේ? ගෙයක් ගන්නකොට අපි මොකද ඉඩමක් ගන්නකොට අපි බලන්නේ පන්සලකින් තොර පරිසරයක් නෙවෙයි පන්සලක් තියෙන පරිසරයක් හොයා ගන්නවා. ඇයි? පන්සලක් නැති පරිසරයක් වුණොත් මොකද වෙන්නේ අපට? පන්සලක් නැති පරිසරයක් වුණොත් අපිට මොකද වෙන්නේ? අපි බලාපොරොත්තු වෙන ආධ්‍යාත්මික ගුණවගාව දියුණු කරගන්නට අපට අවස්ථාවක් නැති වෙලා යනවා. ඒ නිසා අපි මේ පැත්තෙන් බැලුවෙන් පස්සේ ඒකත් අපට පරිසරය අවශ්‍ය වෙනවා. මේ පැත්තෙන් බැලුවොත් එහෙම පරිසරය අවශ්‍ය වෙනවා අපට. එක පැත්තක් නෙවෙයි හැම පැත්තකට බලන්නකො අඩු ගානේ. ඊළඟට දැන් gedara පරිසරය ගත්තොත් එහෙම දැන් ඔය සමසද්දා සමසීලා සමචාගා සමප්‍රඥා කියලා තියනවා නේද? තියනවා නේද? තියනවද නැද්ද? දැන් විවාහ ජීවිතයකට උනත් අපි මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? මොනවද අපි දැන් බලාපොරොත්තු වෙන්නේ? විවාහයකදී අපි මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? දැන් අපි මතක් තියාගන්න මේ පරිසරයෙන් වෙන්වීමේ විපාක විඳින කාලයක් මේ. ඉතින් අපි වැඩි හරියක් කතා කරන්න ඕක උත්සාහ කරන්නේ. දැන් අර පන්සලක් හෙව්වා වගේ මොකද කරන්නේ? ඉස්සෙල්ලා අපි මොකද කරන්නේ?
විවාහ වෙන්න නැත්නම් අඩු ගානේ මුලින්ම අපි ගිහින් බලන්නේ මොකද්ද? වටා පිට පරිසරය නෙවෙයිද? ඒ මිනිසුන්ගේ පෞල් පසුබිම නෙවෙයිද බලන්නේ? ඇවතුම් පැවතුම් නෙවෙයිද බලන්නේ? දැන් බේබද්දු, සල්ලාලයෝ, හොරු, මංගොල්ලකාරයෝ එබ හිතා ගන්න අඩු ගානේ එහෙම පරිසරයක ඉන්නේ. ඒ පෞල් වල වැඩි හැරයක් ඒ අය තමයි ඉන්නේ. අපි දීග දුන්නොත් මොකද කරන්නේ? විවාහයක් කරගත්තොත් මොකද වෙන්නේ? එහෙම පෞලකින් විවාහයක් කරගත්තොත් මොකද වෙන්නේ? ප්‍රශ්න ඇති වෙනවද නැද්ද? ප්‍රශ්න ඇති වෙනවද නැද්ද? ඇති වෙනව නේද? ඒ නිසා ඉස්සෙල්ලා බලන්න ඕන අපි පරිසරේ. වටා පිටාවේ පරිසරය ගිහින් බලන්න ඕන. වටා පිටා පරිසරේ හොඳ නම් මොකද කියන්නේ? අපි අහලා බලලා ඉල්ලක හොඳයිද කියලා විමසීමක් කරනවානේ. අන්න බලනවා අපි ඉස්සෙල්ලා එතනේ. විවාහ ජීවිතේ ගත්තත් අපට පරිසරය කියන එක බලපානවා. ඊළඟට බලන්න අඩු ගානේ කල්පනා කරලා. ගෙදර මන් දැන් කිව්වානේ සමසද්දා සමසීලා සමචාගා සම ප්‍රඥා කියලා තියෙනවානේ. නේද? දැන් ඒකෙදිත් අපි කියලා කියන්නේ දැන් විවාහයකදී බලාපොරොත්තු වෙන මොකද්ද? ගැළපෙන්නේ මොකද්ද? කේන්දර ගැළපෙනවා කියලා කියන මොකද්ද? නැකත් 27ක් තියෙනවා කියලා කියනව නේද? 20 පොරොන්දම් කියලා පොරොන්දම් 20ක් කියලා කියනවනේ. දැන් පොරොන්දම් 20 ගැලපුණොත් හොඳයි නේද? හොඳයිද නරකද? දැන් පොරොන්දම් 20ම හොඳ වෙච්ච ભેද බින්ද වෙලා නැද්ද? වෙන් වෙලා නැද්ද? එහෙනම් ඊට වඩා බලන්නකො අඩු ගානේ හොඳ කේන්දරයක් තියෙනවනේ අපිට 4 කේන්දරයක්. තියෙනවද? මොකද්ද මේ 4 කේන්දරේ? අපේ 4 කේන්දරේ මොකද්ද? පංගුවක් අය 4 කේන්දරෙම පාළුයි. පංගුවක් අය 4 කේන්දරෙම පාළුයි. පංගුවක් අය 4 කේන්දරෙම ගැලපෙනවා. දෙන්නගෙම 4 කේන්දරේ ගැලපෙන අය ඉන්නවා. පංගුවක් වෙලාට දෙන්නගේ ගැලපෙන්නේ නැතිව තියෙනවා. මොකද්ද 4 කේන්දරේ? මේ පරිසරයත් එක්ක පොඩ්ඩක් හිතලා බලලා කියන්නකෝ. ඒ ටික දන්නේ නැහැ. හොඳ පරිසරයක හිටියානේ බලන්නකො නකුල මාතා නකුල පිතා. හොඳ ගෙදර පරිසරයක් තිබුණානේ. පෞල් පරිසරයක් තිබුණානේ. ආගමික පරිසරයක් තිබුණානේ. ඒ නිසා මේ දෙන්නගේ 4 කේන්දරේ හරියට ගැලපුණා. මේ දෙන්නගේ කේන්දරේ හරියට ගැලපුණා. මොකද්ද මේ කේන්දරේ 4 කේන්දරේ? සමසද්දා, සමසීලා, සමචාගා, සමප්‍රඥා. දෙදෙනාම මොකද කරන්නේ? සමසද්ධා කියන අන්‍යෝන්‍ය දෙන්න අතර විශ්වාසය. දෙදෙනා අතර තියෙන අන්‍යෝන්‍ය විශ්වාසය. සමසීලා කියලා කියන්නේ දෙදෙනා අතර තියෙන චරිතවත්කම, හැදියාව. සමචාගා කියලා කියන්නේ දෙදෙනා අතර තියෙන පරිත්‍යාගශීලී භාවය. දෙදෙනා අතර තියෙන හැඟීම් වලට වහල් නොවි බුද්ධියෙන් යුක්තව කටයුතු කිරීම. පෞල් පරිසරය ගැලපෙන්නේ නැද්ද එතකොට? දෙදෙනාම සමයි. දෙදෙනාම සමයි. සම කිව්වේ ඒකයි. දැන් එහෙම නොවන පරිසරයක මොකද වෙන්නේ? ස්වාමියා ඒ පරිසරයට ගැලපෙන්නේ 4 කේන්දරේ පාළුයි. බිරිඳගේ 4 කේන්දරේ හොඳයි. දැන් මොකද වෙන්නේ මේ පරිසරයෙන්? ඉතින් මහා පොඩ්ඩක් හිතලා බලලා කියන්නකෝ. දැන් ස්වාමියා ගත්තොත් එම 4 කේන්දරේ පාළුයි. සම සද්ධාවකුත් නැහැ, සම සීලයකුත් නැහැ, සම ත්‍යාගයකුත් නැහැ, සම ප්‍රඥාවකුත් නැහැ. බිරිඳගේ පැත්තෙන් ගත්තොත් එම ওই 4න් යුක්තයි. බිරිඳගේ 4 කේන්දරේ ගැලපුණාට ස්වාමියාගේ කේන්දරේ ගැලපෙන්නේ නැත්නම් මොකද වෙන්නේ? දැන් එහෙම අය ඔයකට හම්බෙන්නේ නැද්ද? එහෙම අය හම්බෙන්නේ නැද්ද? එහෙම අය හම්බෙන්නේ නැද්ද? දැන් පංගුවක් වෙලාවට පන්සලට එන්නේ ඔය කට්ටියක් බොහොම දැන් කැමැත්තෙන් බණ අහන්න එන්න ලැහැත්ති. නිකන් හිතලා බලන්නකෝ. ගෙදර ස්වාමියා කියන මොකද්ද? මොන බණක්ද ඔය ඉන්නවා? පන්සල් කියනවද නැද්ද? ඔයයට නෙමෙයි මම කියන්නේ. එහෙම කියනවද නැද්ද? දැන් එතකොට මත බලා ගන්න අඩු ගානේ මේ අපිට තියෙන ආගමික පරිසරයට බාධා කරනවා. එයාගේ පරිසරයට අපි කැමති නැහැ. අපේ පරිසරයට එයා කැමති නැහැ. දැන් මොකද වෙන්නේ? ගැටුමක් ඇති වෙනවද නැද්ද?
ඒ නිසා මතක් තියාගන්න gedara පරිසරය කියන එක දෙදෙනාම සමාන වෙන්න ඕන. සම සිතවිලි තියෙන්න ඕන. සම අදහස් තියෙන්න ඕන. මේ පරිසරය ගැලපෙනවා කියලා කියන්නේ ඒකයි. පරිසරය ගැලපෙනවා කියලා කියන්නේ ඒකයි. පරිසරය නොගැලපෙනකොට මොකද වෙන්නේ? අපේ පැවැත්ම අපට හරියට ගෙනියන්න බෑ. දැන් බනහන්ට උනත් මොකද කරන්න ඕනේ? බනහන්ට උනත් තමන්ගේ චිත්ත සමාධිය ඇති කරගන්න උනත් මොකද්ද තියෙන්න ඕනේ? හොඳ නිස්සබ්ද වටා පිටාවක් නෙවෙයි දෝනන්නේ. දැන් අපි හිතමු මේ ශාලාවේ බණ කිව්වට අර පැත්තෙන් වහ රෝගාල යනවා මේ යනවා මේ පරිසරය එතකොට කියලා අපර පරිසරය දූෂණය වෙලා. ඒ පරිසරය දූෂණය වෙනකොට මොකද වෙන්නේ? පරිසරයේ දූෂණය වෙනකොට මොකද වෙන්නේ? අපේ පැවැත්ම ඒ නිසා අපි ජීවත් වෙන ලෝකයේ කියන හොඳ පරිසරයක් අපි හදා ගන්න ඕනේ. දැන් අපට මේ පරිසරේ නැහැ ඇත්තටම. තියෙනද බලන්නකෝ. අද වාතය මොකද වෙලා තියෙන්නේ? වාතය මොකද වෙලා තියෙන්නේ? පස මොකද වෙලා තියෙන්නේ? හැම දෙයක්ම දූෂිත වෙලා නැද්ද? මිනිස් මනස මොකද වෙලා තියෙන්නේ? මිනිස් මනස මොකද වෙලා තියෙන්නේ? දැන් අද පරිසරය හොඳයි කියලා කියන අය අද උත්සාහිත කියන්නේ. දැන් තියෙන පරිසරය බොහොම හොඳයි කියලා කියන අය. පුළුවන්ද කියන්න? අද තියෙන පරිසරය ගත්තොත් එහෙම අපේ පැවැත්මට අනේ හොඳ පරිසරයක් තියෙනවා කියලා කියන්න පුළුවන්ද? මේ වගේ ඒවා තියෙන්න පුළුවන්. නමුත් බාහිර ලෝකයේත් එක ගත්තොත් එහෙම මිනිස්සු එන්න මොකද වෙන්නේ? පරිසරකාමී නෙවෙයි තියෙන්නේ. පරිසරයට කැමති අය නෙවෙයි ඉන්නේ. පරිසර දූෂණය කරන අය. පරිසරය දූෂණය කරන අය. ඔය වටපිටාව හිතලා බලන්න අඩු ගන්න. අන්න මතක් තියාගන්න. පළවෙනි දේ මොකද්ද? චාම්බව. මාතෘකාවත් ඔකයි දීලා තියෙන්නේ. පරිසරයයි චාම්බවයි. දැන් අපි චාම්බව තියෙනවද? අපි ලේසියෙන් පහසුවෙන් පෝෂණය කරන්න පුළුවන්ද? පුළුවන්ද? සුබර කෙනෙක්ගේ තේරුම මොකද්ද? සුබර ලේසියෙන් පහසුවෙන් කන්ට දීලා බොණ්ඩ දීලා අඳින්න දීලා යමක් දීලා සතුරු කරන්න පුළුවන් නම් ඇති කියන වචනේ කියන්නේ. දැන් අපට ඇති කියන වචනේ කියන ඇති කියන වචනේ කවුරු හරි කියන්න පුළුවන් කෙනෙක් ඉන්නවද අත උස්සන්න? මට ඇති කියලා වචනේ කියන්න පුළුවන් නම් ඉන්නවද කවුරුහරි? අත උස්සන්නකෝ. මට මේ තියෙන දේ ඇති. කවුරක් ඉන්නවද? ඇති නෑ අපිට කියන්නේ මදි. හරිද කතාව? අපේ ලක්ෂණය මොකද්ද? ඇති. ඒ නිසා සතුට කියන එකෙන් අපේ ගිලිහි ගිහින් තියන්නේ ඇයි? ඇති කියන වචනේ අපිට නැති නිසා. ඒ නිසා අපි දැන් මොකද කරන්නේ? පරමාර්ථ තියෙන ඒවා සියල්ලම අපට වෙනස් වෙලා ගිහිල්ලා. අරමුණු කියන ඒවා වෙනස් වෙලා ගිහිල්ලා. මං කියන එක තේරුම් ගත්තද? දැන් අපි ගත්තොත් එහෙම ස්වාමින් වහන්සේලා ගත්තොත් එහෙම සිව්පසේ කියලා එකක් තියෙනවා. සිව්පසේ කියලා. මොනවද සිව්පසේ? චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලම්පස. දැන් ඔයගේ මූලික අවශ්‍යතා හතර කියන්න බලන්න. නෑ. අන්න හරි. මොකද කියන්නේ? දැන් ඔයගේ කියන්නේ ගිහියෝ කියන ටික කියාගෙන යන්නකො හාමුදුරුවෝ පැත්තනේ අපි චීවරේ කියලා වචනේ කිව්වෙත් එහෙම. දැන් ගිහි පැත්තට ගත්තොත් එහෙම මොකද්ද? මුලින්ම ගන්නෙ මොකද්ද? ආහාර, ඇඳුම් පැළඳුම්, ඉදුම් හිටුම්, බෙහෙත් එහෙත් එකනේ තියෙන්නේ. ඒක නෙවෙයිද කියන්නේ? දැන් ඔය පැත්තේ ගත්තොත් එහෙම මොකද්ද? ආහාර. අපේ පැත්තේ ගත්තොත් එහෙම මොකද කරන්නේ? හාමුදුරුවෝ පැත්ත ගත්තොත් එහෙම මොකද්ද කියන්න තියෙන්නේ? චීවරනේ. ඇයි ඔය කට්ටිය වෙනස් කරගත්තේ ඔය වැඩි? ඇයි ඔය කට්ටිය ඔක වෙනස් කරගත්තේ? ගිහියා පැවිද්දා කියලා වෙනසක් තියෙනද ඔකට? දැන් ඔය කට්ටිය කාලා දඳින්නේ ඇදලාද කන්නේ? දැන් මූලික හරය කියලා කියන්නේ ඔය කට්ටිය මොකක්වත් කනවා. ඇඳීම කෙසේ වුණත් කමන්නේ. හැබැයි පළවෙනි දේ මොකද්ද? කණ්ඩ ඉස්සරලා මොකද කෑමට ඉස්සරලා බලන්න ඕනේ මොකද්ද? ඇඳීම. වහ ගැනීම. වසා ගැනීම. දැන් හරිද කතාව?
දැන් අපේ ඇඳුම චාම්ද? දැන් ස්වාමින් වහන්සේලාගේ සිවුර ගැන හිතන්න එපා ඔය කට්ටිය. හැබැයි ඔබටත් තියෙනවා යම්කිසි චාම් බවක්. දැන් අපට ඇඳුමට කොච්චර අපි වේදම් කරනවද? අපි ඇඳුමට කොච්චර වේදම් කරනවද? දැන් අපිට කියන විලාසිතා නේද? විලාසිතා මොකක්ද ඒකේ තේරුම? ඇඳුමේද විලාසිතාව තියෙන හිතේද? විලාසිතාව ඇතිවන්නේ ඇඳුමටද හිතටද? විසිතුරු කරන්නේ කවුද? ඇඳුමද හිතද? මෙහෙම ඇදපන් කියන්නේ කවුද? ඇඳුමද හිතද කියන්නේ? දැන් එහෙනම් මතක් තියාගන්න චාම් බව අපි දැන් ඇඳුමෙන් රැකලා තියෙනවද? ඇඳුම අඳින්නේ මොකටද? ඇඳුම අවශ්‍ය වන්නේ මොකටද? දැන් ඕකේ අපට කියලා දෙන මොකද්ද? යාව දේව හිරිකෝපීන පටිච්චාදනත්තං නේද? හිරිකෝපීන මූලික දේ මොකද්ද? ඩංස මකස වාතාතප සිරින්සප සම්පස්සානම් පටිඝාතාය කියලා මේ භික්ෂුන් වහන්සේලාට මෙනෙහි කර ප්‍රත්‍යවේක්ෂා කරන්න තියෙනවනේ අඩු ගානේ. දැන් අපෙත් මූලික දේ වියුත්තේ මොකද්ද? ස්වාමින් වහන්සේගේ මූලික අරමුණ හිරිකෝපීන. හිරියොතප් දෙක කියන්නේ ලැජ්ජාබිය ඒක ආවරණය කර ගැනීම. ඔය කට්ටියට නැද්ද ඒක? ස්වාමින් වහන්සේලාට විතරද ඕක ඕනන්නේ? මොකද හිතෙන්නේ? අන්න එහෙනම් මතක් තියාගන්න ඇඳුමේ අද චාම් බව නැත. කෑමේ චාම් බව නැත අපට. කන දේ අපට චාම් නැහැ. ලැබෙන දේ අපට මොකද කරන්නේ? චාම් බවක් නැත. හදන ගෙදරේ චාම් බවක් නැත. මොකද කියන්නේ? හැම තැනක බැලුවොත් චාම් බව නැති වෙනකොට මොකද වෙන්නේ? සරල භාවය නැති වෙනකොට මොකද වෙන්නේ? දැන් මම ආයෙ නැවත කියනවා. හදාගත්ත ගෙදර හොඳටම ඇති. ලැබෙන වැටුප හොඳටම ඇති. තියෙන වාහනේ හොඳටම ඇති. එහෙම හිතන්න පුළුවන් නම් මොකද වෙන්නේ? එහෙම හිතන්න පුළුවන් නම් මොකද වෙන්නේ? දැන් අපට උගන්වලා නැද්ද තියෙන හැටියට කාපල්ලා. තියෙන හැටියට ජීවත් වෙන්න ඉල්ලා. තියෙන හැටියට නැදපල්ලා කියලා කිව්වද නැද්ද? කවුද අපට කියලා දුන්නේ? කවුද කියලා දුන්නේ? බුදුහාමුදුරුවෝගේ ධර්මයේ තමයි කියන අපට වැඩි හිටියෝ කියලා දුන්නේ. අපේ දෙමව්පියෝ ටික අපට කියලා දුන්නා. ඒ නිසා මොකද කරන්නේ අපි මහා අපට වෙහෙස කර ගමනයකට අපි සූදානම් වුණේ නැහැ. දුවන ගමනකට ධාවනකාරී යුගයකට අපිපත් උනේ නැහැ. දැන් අද අපි මොකද කරන්නේ? අර මදි කියන වචනේ නිසා මොකද කරන්නේ අද? මදි කියන නිසා මොකද කරන්නේ? අපි හොයනවා. හොයන්ට මොකද වෙන්නේ? හොයන්ට මොකද වෙන්නේ? මදි නිසා මොකද කරන්නේ? හොයනවා හම්බ කරනවා මොකද වෙන්නේ? මොකද වෙන්නේ? හොයා මොකද කරන්නේ? හම්බ කරා මොකද කරන්නේ? වියදම් කරනවා. වියදම් කරන්නේ මොකටද? අර චාම් බවට නෙවෙයි විචිත්‍රවත් බවට, විසුතුරු බවට. එතකොට චාම් බව නැති වෙනකොට අපේ ජීවිතෙන් පලා යනවා මොනවද? අල්පේච්ඡතාවය නැති වෙලා යනවා. මහේච්ඡතාවය අපිට මතුවෙනවා. කටයුතු අඩු වෙනවා නෙවෙයි අපේ ජීවිතයේ කටයුතු වැඩි වෙනවද නැද්ද? දැන් මිනිසුන්ගේ හැම වෙලාවෙදිම කියන වචනයක් තියෙනවා. 24 පැයම මදි තියෙන වැඩි ටික කරගන්න. කියනවද නැද්ද? දැන් එතකොට අපි මොකද්ද මේ කරගෙන යන්නේ? කවද්ද අපි මේක නතර කරන්නේ? කවද්ද අපි සනසුඹ ලබන්නේ? ඇති කියන වචනේ කවද්ද අපි තිත තියන්නේ?
මදි කියන එකට තිත තියන්නේ කවද්ද අපි? මොකද වෙන්නේ? උභයාර්ථය මොකද වෙන්නේ? දෙලව ජීවිතය මොකද වෙන්නේ? එතකොට ගිහියා හෝ වේවා පැවිද්දා හෝ වේවා ඡාම් බවට ඇති වෙනකොට බහුභාණ්ඩික වෙන්නේ නැහනේ. දැන් අපි මොකද කරන්නේ? ඇඳුම් අරගෙන ගොඩ ගහලා ඇඳලා ගොඩ ගහලා තියනවද නැද්ද? ගොඩ ගහලා නැද්ද? දැන් ඔය කට්ටිය ඉපදෙනකොට මේ ඇඟිලි වලට මුදු දාලා මාල දාලා වලලු දාලා නේද ලෝක ඉපදුනේ. ඇඳුමකින් කියලා බොහොම ලස්සන කියලා කියන්නේ පටසලුවකින් නේද ඔතල නේද අපි ආවේ මෙහාට. මොකද කියන්නේ? ඈ? නූල් පටක්වත්. මැරෙනකොට මොකද කරන්නේ? අර ඩිංගාවේ මොකෙන් හරි වහනවා බාගෙට. දැන් අපි ওই අතර කාලේ මොකද කරලා තියෙන්නේ? ඉපදෙනකොට ගෙනාවෙත් නැල්ලු යනකොට ගෙනියන්නෙත් නැල්ලු. ඒ වුණාට මොකද කරන්නේ? ජීවත් වෙනකොට ගොඩ ගහලා තියෙනවා. ඡාම් බව නිසා නේද ගොඩ ගැහුවේ. ඡාම් බව නිසා නේද ගොඩ ගැහුවේ. ඒ නිසා ඡාම් බව කියන එක ඇති කරගන්න පුළුවන් නම් එයා තමයි මේ ලෝකේ ඉන්නේ සතුටින් ඉන්න කෙනා. නූතන ආර්ථිකයත් එක්ක මේ යන රටාව හැටියට මිනිසු ඡාම් වෙන්නේ නැහැ. මේ වාණිජකරණයත් එක්ක මිනිසු ඡාම් බව ඇතිවන්නේ නැහැ. හැබැයි ඡාම් බවෙන් හිටියා අපට ඒ ගැළපෙන දහමත් එක්ක තියෙන සම්බන්ධතාවයක් තියෙන කුසි කර්මාන්තේ. තිබුණාද නැද්ද? කුසි කර්මය කියන එක දහමේ වැඩි හරියක් මේ බණ පොතේ කියලාගෙන උපමා අරගෙන තියෙන කුසි කර්මාන්තේ තියෙන දෙන්නේ. සද්දා බීජං තපෝ උට්ටි පඤ්ඤාමේ යුගනංගලං හිරීසා මනෝයොත්තං සතිමේ පාල වාචනං ඔය තියෙනවද? කසීබාරජ්ජව සූත්‍රේ තියෙනව නේද? එහෙම එව්වා. තියෙනව නේද? දැන් බලන්න මිනිසුගේ ඡාම් බව කියන එක උච්චර ලස්සනට තිබුණාද කියලා බලන්න අඩු ගන්න. ඉස්සර දැන් කුසි කර්මාන්තයේ දෙන ගොවියා මොකද කරන්නේ? මහ ලොකු බලාපොරොත්තුවක් නැහැ. එකම බලාපොරොත්තුවක් තිබුණා මොකද? කුඹුරෙන් අස්වැන්න ටික. ඒ ටික ගත්තා. මහ විශාල බලාපොරොත්තු නැහැ. ඒ නිසා මිනිස්සු මොකද කරන්නේ? ඡාම් බවෙන් දිනසා බලාපොරොත්තු වැඩි නැති නිසා මොකද කරන්නේ? ගෙවල් දොරවල් ආරක්ෂා කරන දෙයක් තිබුණෙත් නෑ. තමන්ගේ අතපය කපා ගනී කියලා බයක් තිබුණෙත් නැහැ. දැන් මොකද වෙලා තියෙන්නේ? පාරට බහින්න බයද නැද්ද? ඇයි හරි ඡාම් මේ දැන් අපි පාරට බහැලා යනකොට මේ බොහොම ඡාම් බව කියලා කියන්නේ හිතන්නකො කන කරාබරන මොකක්වත් සාමාන්‍ය මිනිස්සෙක් හැටියට කාන්තාවක් හරි පිරිමියෙක් හැටියට අපි යනවා. දැන් හොරුන්ට කඩා ගන්න දෙයක් නැහැනේ. තියනද කඩා ගන්න දෙයක්? දැන් කඩාගන්නේ මොනවද? මේ දාගෙන යන්නේ වුණේ කඩාගන්නේ. නිසා පන්සලට එනකොට මොකද වෙන්න ඕනන්නේ? ඡාම් සරල පහසු ඇඳුමකින් පන්සලට එන්න ඕනේ. අර ඡාම් බද පරිසරයටත් ඒක ගැලපෙනවා. තමගේ ජීවිතයටත් ඒක සමීප වෙනවා. එහෙම නැතුව අපි විචූර්ණ වලින් විසුතුරු කරලා අපි ආවොත් මොකද වෙන්නේ? එහෙම නිකන් හිතලා කියන්නකෝ. දැන් මේ සුදු ඇඳගෙන ඉන්නවනේ ඔක්කොම ටික මේ තැනට එනවා කවුරු හරි මොකක්වත් නැහැ. විලාසිතා කෙනෙක් කියනවා. හිතන්නකෝ අඩු ගානේ. ඒ විලාසිතා එක්කෙනා ඇවිදින් ඉඳගෙන ඉන්නවා බනහනවා කියලා හිතන්නකෝ. දැන් මොකද වෙන්නේ? ඔයාට පුළුවන්ද බනහන්න? පුළුවන්ද? බයයි? නෑ. ඒ එක පැත්තකින් මතක් තියන අන්න පරිසරය. එයාගේ පරිසරය අපිට බලපාපු හැටි. ඊළඟට එයාගේ තියෙන විචිත්‍ර භාවය නිසා මොකද කරන්නේ අපට බනහන්න බෑ ඇත්තටම. ඒ නිසා පන්සලට යනකොට මලගෙදරට යනකොට මොකද වෙන්න ඕනන්නේ? සරල වෙන්න ඕනද නැද්ද? ඡාම් වෙන්න ඕනද නැද්ද? දැන් හොඳම ඡාම් ඇඳුම මොකද්ද?
දැන් මෙහාට එනකොට හොඳම චාම් ඇඳුම මොකද්ද? සුදු ඇඳුමනේ. හරි චාම්. ඕකේ වැඩි මොකක්වත් නැහැනේ. නේද? එතකොට බලන්නකෝ මේ සුදු ඇඳුමෙන් මේ චාම් බවෙන් ආපු අය නිසා මොකද කරන්නේ මේ පරිසරය තුල? හික්මීමක් ඇති වුණාද නැද්ද? සංවරයක් ඇති වුණාද නැද්ද? චාම් බව පරිසරයට සම්බන්ධ නැද්ද? චාම් බව පරිසරයට සම්බන්ධ නැද්ද? පරිසරේ චාම් බවට සම්බන්ධ නැද්ද? ගැලපෙනව නේද ඒක? ගැලපෙනව නේද? ඒ නිසා අඩු ගානේ අපට මැරෙන්න නම් මොකද්ද වෙන්න ඕනේ නැන්නේ? මේ බහුභාණ්ඩිකත්වය අයින් කරගන්න. මහා බලාපොරොත්තු නැතිව සරල සාම් ජීවිතයකට පිවිසෙන්න. ඔබටත් මේ පරිසරයට හොඳ වෙයි, සමාජයටත් හොඳ වේවි. අපි කාටත් ඒක යහපතක් වේවි. ඒ නිසා පරිසරය කියන එක තේරුම් ගන්න. වටා පිටා පරිසරයත් එක්ක අපි සුහදව ජීවත් වෙන්න උත්සාහ කරන්න. gedara සෞඛ්‍ය මනා සෞඛ්‍ය බවට පච්චර ගන්න. වචන හොඳ පරිසරයක් බවට පච්චර ගන්න. ක්‍රියා හොඳ පරිසරයක් බවට පච්චර ගන්න. හැම දෙයක්ම යුද්ධ වුණාන් පස්සේ මොකද කරන්නේ? අන්න පරිසරය හොඳ වෙනකොට ස්වභාව ධර්මයන් මොකද කරන්නේ? අපට හොඳ යහපත් දේවල් දෙනවා. පරිසරයේ දූෂණය වෙනකොට මොකද කරන්නේ? ස්වභාව ධර්මය අපට දඬුවම් දෙනවා. ඒ නිසා ප්‍රාර්ථනාවක් තියෙනවා අපට මොකද්ද? ප්‍රාර්ථනාව තන දේවෝ වස්සතු කාලේන සස්ස සම්පත්ති හෝතුච පීතෝ භවතු ලෝකෝච රාජා භවතු ධම්මිකෝ. රාජා භවතු ධම්මිකෝ. පළවෙනි වෙන්න ඕනේ කවුද? රාජ්‍යරෝධ හැමි වේවා. රාජ්‍යරෝධ හැමි වෙනකොට එයා යටතේ ඉන්න උපාය නියෝජ්‍ය අය මොකද කරන්නේ? දැහැමි වෙනවා. එතකොට නිලධාරීන් දැහැමි වෙනවා. ඊට පල්ලෙහා ඉන්න සිරු දෙනාම දැන් අපි දැහැමි වෙනකොට මොකද වෙන්නේ? දැහැමි පරිසරයක ඉන්නකොට මොකද වෙන්නේ? පරිසරයට බලපානවද නැද්ද? පරිසරයට බලපානවද නැද්ද? එතකොට දේවෝ වස්සතු කාලේන කලට වහිනවා. ශාස්ත්‍රය ලැබෙනවා. මිනිසු සතුටෙන් ජීවත් වෙනවා. ඒ නිසා අග්ගඤ්ඤ සූත්‍රය වගේ සූත්‍ර අරගෙන කියවන්ට අරගෙන පරිසරය වෙච්ච විපත්තිය මොකද්ද කියලා. හොඳ පරිසරයක් තිබුණා. හොඳ පරිසරයක් තුළ මිනිසුන්ගේ සිත දූෂණය වීම නිසා මොකද කරන්නේ? අවසානයේදී මහා අධර්මී රජ කරන මිනිසුන්ගේ සිත විනාශ කරපු තත්වයකටපත් වෙලා තියෙන බව පැහැදිලි කරනවා. නේද? ඒ නිසා හොඳ පරිසරයක අපි ජීවත් වෙන්නට කටයුතු කරන්න, හොඳ පරිසරයකට යොමු වෙන්න, ඡාම් බව ඇති කරගන්න මේක තමයි දහමෙන් අපට පැහැදිලි කරලා තියෙන්නේ. ඉතින් මීට වඩා මම කාලි ගැනීමට බලාපොරොත්තු වෙන්නේ. මෙතෙක් වෙලා බණ ඇහුවා, බණ කිව්වා. ඇසූ බණින් ලැබෙනා උදාර පුණ්‍ය ශක්තියෙන් ලෝක ශාසනය ආරක්ෂා කරන අපව ආරක්ෂා කරන අපේ ඉෂ්ඨකාමී දෙවියෝ පින් අනුමෝදන් වේවා. ඉසේ අනුමෝදන් වෙලා සම්දෙනා මෙලොව වශයෙන් රැක දේවා. චිරජීවන උදා කර දෙත්වා. දෙවියන්ට මෙපින් බලෙන් උතුම් වූ නිවන් සැපතින් සැනසීම උදා කර ගැනීමට හේතු වාසනා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරනවා. නාකාසට්ඨා චුම්මට්ඨා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ඨා චුම්මට්ඨා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ඨා චුම්මට්ඨා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. වෙදගන්ට අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු. සමදිනාට තිරුවන් සරණයි.